බහුර ගැටලු අතරේ පළවෙනි එකේ තියෙන යම් පද්ධති දෙකක් තාප සමතුලිතතාවයේ පවතී නම් ඒවායේ අනිවාර්යයෙන්ම සමාන වන්නේ. පද්ධති දෙකක් තාප සමතුලිතතාවයේ තියෙනවා ඒවා අනිවාර්යයෙන්ම සමාන වන්නේ. ස්කන්ධයයි අභ්‍යන්තර ශක්තියයි උෂ්ණත්වයයි විභව ශක්තියයි චාලක ශක්තියයි. තාප සමතුලිතතාවයේ තියෙනවා කියන්නේ තාපේ උරා ගැනීමක් පිට කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ උෂ්ණත්වයේ සමානව විතරයි. එහෙනම් සමාන වන්නේ උෂ්ණත්වයේ උත්තරේ 3. ඊළඟට දෙවෙනි එක උෂ්ණත්ව සමාන එහෙත් අරය සමාන නෙමෙයි අරය අසමාන කරගන්න. උෂ්ණත්ව සමාන එහෙත් අරය අසමාන එකම වර්ගයේ ලෝහ ගෝල දෙකක් රෙක්ත කුටීරයක් තුල එකිනෙක ස්පර්ශයෙන් ලබා ඇත. උෂ්ණත්ව සමානයි කියලා කියනවා. අරයන් අසමානයි. මේ දෙක එකිනෙක ස්පර්ශව තියලා තියෙනවා. ඒවයි අභ්‍යන්තර ශක්ති සමානයි. අභ්‍යන්තර ශක්තිය කියන්නේ මේ තියෙන්නේ මේ වායු දෙකක් නෙවෙයි. මේ තියෙන වායු දෙකක් නෙවෙයි. මේ අපිට කියන්නේ ගෝල දෙකක්. ලෝහ ගෝල දෙකක්. වායු වල විතරයි උෂ්ණත්වයේ සමාන වෙච්ච ගමන් අභ්‍යන්තර ශක්තිය සමාන වෙන්නේ. වායු වල විතරයි. මේ තියෙන ඝන වල චාලක ශක්තියට වඩා චාලක ශක්තියට වඩා අභ්‍යන්තර ශක්තිය කෙරෙහි බලපාන විභව ශක්තිය වැඩිපුර තියෙනවා. චාලක ශක්තියට වඩා අභ්‍යන්තර ශක්තියට බලපාන විභව ශක්තිය ගොඩක් තියෙනවා. ඒ නිසා විභව ශක්තිය කොහොමද මේකේ වැඩි ලොකු වෙන්නේ? මේක අඩුයි. ඒ නිසා මෙතන ඒවයි අභ්‍යන්තර ශක්ති සමානයි කියලා ගන්න බෑ. ඒක අභ්‍යන්තර ශක්ති සමානයි කියලා ගන්න බෑ. ඒ කියන්නේ මෙහෙම යන්න පුළුවන් ඕන. උෂ්ණත්වයේ සමාන වූ පමණින් සමාන වන්නේ වායු වල අභ්‍යන්තර ශක්තිය පමණයි. උෂ්ණත්වයේ සමාන වූ පමණින් සමාන වන්නේ වායු වල අභ්‍යන්තර ශක්තිය පමණයි. ඉස්සරහ ලියාගත්ත ගමන්නේ මේකේ. ඕන ගන්න පුළුවන්. ඒ නිසා වැඩි එක තියෙන ලොකු එකේ. කුඩා ගෝලයේ සිට විශාල ගෝලයට තාපය ගලයි. උෂ්ණත්ව වෙනසක් නැත්නම් තාපයේ ගෙඩීමක් සිද්ධ වෙන්නේ නැහැ. උෂ්ණත්ව වෙනසක් නැත්නම් තාපයේ ගෙඩීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට විශාල ගෝලයේ සිට කුඩා ගෝලයට තාපය ගලයි. එහෙම වෙන්නේ නැහැ. ගෝල දෙක අතර සඵල වශයෙන් තාපය නොගලයි. ඔව් තාපය ගලන්නේ නැහැ. උත්තරේ 4. විශාල ගෝලයේ අණුවක මධ්‍යම අභ්‍යන්තර ශක්තිය කුඩා ගෝලයේ අණුවක මධ්‍යම අභ්‍යන්තර ශක්තියට වඩා වැඩිය. අණුවක චාලක ශක්තිය සහ අණුවක විභව ශක්තිය ගැන නැත්නම් අණුවක අභ්‍යන්තර ශක්තිය ගැන හිතුවොත් එහෙම අණු දෙකක් අතර තියෙන චාලක ශක්තිය සහ විභව ශක්තිය ගැන හිතනකොට අපි ගත්තොත් මෙතන අපිට කියන්නේ මේ ගෝලයේ අණුවක තියෙන මධ්‍යයනේ. ඒ කියන්නේ අණුවක තියෙන ස්කන්ධය. අණුවක තියෙන අණුවක් කියන්නේ ඔක්කොම නෙමෙයි අණුවක් සමාන වර්ගයෙන් හදලා තියෙන නිසා මේ අණු අතර තියෙන අන්තරාණුක ආකර්ෂණ බලය එකමයි. අණු දෙකක් අතර තියෙන අන්තරාණුක ආකර්ෂණ බලය එකමයි. ඒ කියන්නේ විභව ශක්තිය එකමයි. අණු චාලක චලනය වෙනවා නම් යම් ප්‍රමාණයකින් මෙයා තුළ චලනය වෙන්නේ මෙයා තුළ චලනය වෙන්නේ දෙන්නම සමාන එකම විදිහට. ඒ නිසා චාලක ශක්තිය සමානයි විභව ශක්තිය සමානයි. එහෙම වුණොත් මෙයාලගේ එක අණුවක නම් චාලක ශක්තිය නැත්නම් අභ්‍යන්තර ශක්තිය සමානයි. අණුවක විතරක් අණු ගොඩක තිබ්බොත් එහෙම වෙන්නේ නැහැ. අණුවක විතරක් ගන්න පුළුවන්. අණු වල ගත්තොත් එහෙම වැඩි වෙන්නේ මේක. ඒ නිසා උත්තරේ 4. එකිනෙක වෙනස් ද්‍රව්‍ය වලින් සැදී ස්කන්ධය අසමාන තුන්වෙනි එක. ස්කන්ධ අසමාන XY ඉතින් ගෝල තුනකි.
එකිනෙක වෙනස් ද්‍රවණය සෑදී ස්කන්ධ අසමානයි. ගෝල තුනකි. x සහ y ගෝල තාප සමෘද්ධිය පවතින අතර මේ දෙක තාප සමෘද්ධිය තියෙනවා. y සහ z ගෝලවල උෂ්ණත්ව සමානයි. මේ දෙකේ උෂ්ණත්ව සමානයි. තාප සමෘද්ධිය කතාවක් කියන්නේ. ඒ පිළිබඳ නිවැරදි ප්‍රකාශය වන්නේ. දැන් මේක තාප සමෘද්ධිතාවයේ තියෙනවා නම් මේකයි උෂ්ණත්ව සමානයි. එහෙනම් x සහ y ගෝලවල තාප ධාරිතා සමානයි. ස්කන්ධත් එක්ක ගත්තොත් තාප ධාරිතා ගන්න බෑ. වෙනස් ද්‍රව්‍ය වලින් හදලා තියෙනවනේ. ඒ නිසා විශිෂ්ට තාප ධාරිතා වෙනස් වෙනවා. ඒ නිසා උතන ගන්න බෑ. x y z ගෝලවල අභ්‍යන්තර ශක්තිය සමානයි. අභ්‍යන්තර ශක්තිය සමාන වෙන්නේ නැහැ. මොකද ගෝලයෙන් ගෝලයට මේ තියෙන වායු දෙකක් නෙවෙයි. එකම උෂ්ණත්වයේ තිබුණ චාලක ශක්තිය සමාන වෙන්න පුළුවන්. විභව ශක්තිය වෙනස් වෙන්න පුළුවන්. විවිධ වර්ගනේ එකම වර්ගෙ නෙවෙයි. x සහ z ගෝල තාපන ස්පර්ශයට ලක් කළොත් ඒවා අතර සඵල වශයෙන් තාපය නොකරයි. x සහ z දෙක තාපන ස්පර්ශයට ලක් කළොත් ඒවා අතර සඵල වශයෙන් තාපය නොකරයි. මොකද උෂ්ණ සමානයි. ඒ නිසා එක හරියි. x සහ z ගෝල තාප සමතුලිත නොවේ. ඒක සමතුලිත වෙනවා. තාප සමතුලිතයි. x සහ y ගෝල උෂ්ණත්වය සමානයි. ඒ නිසා උත්තරේ 3. උෂ්ණත්ව සමානව තාපය ගලන්නේ කියන එක හරියි. යම් පද්ධතියක අභ්‍යන්තර ශක්තිය යනුවෙන් අදහස් වන්නේ 4 වෙනි එක. හතරවෙනි එකේ යම් පද්ධතියක අභ්‍යන්තර ශක්තිය යනුවෙන් අදහස් කරන්නේ යම් පද්ධතියක අභ්‍යන්තර ශක්තිය වායුවක අභ්‍යන්තර ශක්තිය එහෙම වෙනස් කරලා දෙන්න පුළුවන්. දැන් මෙතන කියන්නේ යම් පද්ධතියක කියලා කියන්නේ. එතකොට සමහරලාට වායුවක නෙවෙයි. අපි පොඩක් මේ ඝනයක ද්‍රවයක කියලා හිතන්න වෙනවා. දැන් පද්ධතියක අභ්‍යන්තර ශක්තිය යන අදහස් වන්නේ පද්ධතියේ සිදු කළ හැකි උපරිම කාර්ය ප්‍රමාණයයි. කාර්ය ප්‍රමාණය නෙමෙයි. පද්ධතියේ අවස්ථා විපර්යාසයක් සිදු නොවි. ඒට උදාගත හැකි උපරිම තාප ප්‍රමාණය. පද්ධතියේ අවස්ථා විපර්යාසයක් සිදු නොවි. එයට පිට කළ හැකි උපරිම තාප ප්‍රමාණයයි. පද්ධතියේ අණුවල චාලක ශක්තිය සහ විභව ශක්තිය වල එකතුවයි. අපි කතා කරා චාලක ශක්තිය සහ විභව ශක්තිය එකතු විතරේ තමයි ඉන්නේ. පද්ධතියේ උෂ්ණත්වය කෙල්ලේ වීමට අවස්ථා ප්‍රමාණය ඉවන මේ උත්තරේ 4. චාලක ශක්තිය විභව ශක්තිය වල එකතුවයි. ඊළඟ ගාන වැරදි අඩුපාඩු තියෙනවා එකේ. වැරදි දෙක ටයිප් කරලා තියෙනවා. ඒකේ අඩුයි කොටසක් ඒ කොටස ගොඩක් තියෙනවා මම වන්නම් ඒකට ලියා ගන්න පස්සේ. 6 වෙනි එක. සිස්සේ සිදු කළ ප්‍රකාශයක් අර ගානේ තනියකින් කපලා ඉඳලා ගන්නවා. සිස්සේ සිදු කළ ප්‍රකාශයක් සහ ඊට එක්වූ හේතු පහක් දැක්වේ. ප්‍රකාශය පරිපූර්ණ වායුවක අභ්‍යන්තර ශක්තිය. වායුවක අභ්‍යන්තර ශක්තිය වන්නේ අණුවල චාලක ශක්තිය පමණයි. ඒක හරියි. හේතුව කියනවා පරිපූර්ණ වායුවක අන්තරණුක ආකර්ෂණ බල නැති නිසා විභව ශක්තිය නැති වීමයි. ඔව්. එතකොට ප්‍රකාශය සහ හේතුව දෙකම සත්‍ය වෙන අතර හේතුව ප්‍රකාශය නියම පැහැදිලි කිරීම වේ. ප්‍රකාශය සහ හේතුව දෙකම සත්‍ය වෙන අතර ප්‍රකාශය නියම පැහැදිලි කිරීම නොවේ. ප්‍රකාශය සත්‍ය වෙන අතර හේතුව අසත්‍ය වේ.
ප්‍රකාශ සත්‍ය වන අතර අසත්‍ය නැහැ. උතන ප්‍රකාශය සත්‍යයි. නිවැරදි පැහැදිලි කිරීම තමයි තිබ්බේ. උත්තරේ එක ගන්න වෙන්නේ. උත්තරේ එක. ඊළඟට තාපගත විද්‍යාවේ පළමු නියමයෙන් ප්‍රකාශ වන අදහස වන්නේ තාපගත විද්‍යාවේ පළමු නියමයෙන් ප්‍රකාශ වන අදහස වන්නේ හත්වෙනි කියන්නේ පද්ධතියට තුලන හෝ ඉන් පිටවන මුළු තාප ප්‍රමාණය ශුන්‍යයි. පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය වැඩි වීම ඒ සිදු කළ කාර්යයට සමානයි. යම් පද්ධතියේ උෂ්ණත්වය වෙනස් විය නොහැකිය. ශක්තිය සංස්ථිතිකය. පරිපූර්ණ වායුවක අණුවත් ආකර්ෂණ බල නැත කියනවා. ඔතන මොකද්ද කිව්වේ? ඒකෙන් කියවෙන්නේ ශක්ති සංස්ථිතිය ගැන. ඊළඟට 8 වෙනි එකේ කියනවා පරිපූර්ණ වායු සම්පලය ජූල් 5 කිලෝ ජූල් 5ක තාප ප්‍රමාණයක් පුරා ගන්න අතරතුර ඒ කියන්නේ තාප ප්‍රමාණයක් පුරා ගන්නවා කියන්නේ ඩෙල්ටා Q 5යි කිලෝ ජූල් 5යි පුරා ගන්න අතර 2 කිලෝ ජූල් තාප ප්‍රමාණයක් මේ කාර්ය ප්‍රමාණයක් සිදු කරයි. ඒ කියන්නේ 2යි. ඒ අභ්‍යන්තර ශක්තිය එහෙනම් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඩෙල්ටා Q කියන්නේ 5යි ඩෙල්ටා U අපි හොයන්න ඕන ඩෙල්ටා W 2යි. එහෙනම් ඩෙල්ටා U සමානයි 3ක් කියනවා. ඒක ඔහොම ගන්න බෑ. ඔහොම ගන්න බෑ. මේ සමීකරණය මෙහෙම තිබ්බට පාඩම ආදිත කරන්න බෑ. හරි. එතකොට උත්තරේ ඩෙල්ටා U 3ක් කියලා දෙනවා. හරි. මම කියන්නේ ඔක් ගන්න බෑ කියන කතාව මෙන්න මෙහෙම දෙයක්. අපි මේකේ බලන්න ඕන. පරිපූර්ණ වායු සම්පදයක් 5 කිලෝ ජූල් තාප ප්‍රමාණය උරා ගන්නවා. ඩෙල්ටා Q ගෙලින්ම 5 කියලා ලියන්න බෑ. ඒ ගන්නව ලියන්න පුළුවන් මේ මම කියන්නේ ඉතුරුවට තමයි බෑ. ඒ කියන්නේ පරිපූර්ණ වායු සම්පදය ජූල් කිලෝ ජූල් 5ක තාප ප්‍රමාණයක් උරා ගන්න අතරතුර. උරා ගත්තා නම් පද්ධතිය උරා ගත්තා නම් තමයි මේක දාන්න. ඒ නිසා උතන දාන වෙන්නේ එහෙම වුණා. මම කියන්නේ අර කෙලින්ම ඩෙල්ටා Q සමානයි 5යි කියලා අදිස් කරන්න බෑ. හරිද? ඊට පස්සේ කාර්ය ප්‍රමාණයක් කරයි කියලා කියනවා. කාර්ය ප්‍රමාණය සිදු කරනවා නම් ඒ වායු විසින් තමයි කරන්නේ. ඒ නිසා ඒකක් දාන්න. ඒ නිසා මේ උත්තරේ හරියි. එතකොට ඩෙල්ටා U ධන උනේ. ඩෙල්ටා U ධන වුණා නම් ඒ කියන්නේ මේ අභ්‍යන්තර ශක්තිය වැඩි කරගෙන තියෙන්නේ. ඒ නිසා උත්තරේ 3 කිලෝ ජූල් 3කින් වැඩි වෙයි කියන එක. ඊළඟ ගානේ පොඩි වැරද්දක් තියෙනවා හදාගන්න 9 වෙනි ගාන හදාගන්න මෙහෙම
පරිපූර්ණ වායු සාම්පලයක් මත ජූල් 200ක කාර්ය ප්‍රමාණයක් කරන ලද අතරතුර ජූල් 200ක කාර්ය ප්‍රමාණයක් කරන ලද අතරතුර එහි අභ්‍යන්තර ශක්තිය මේ නවනි ගානේ එහි අභ්‍යන්තර ශක්තිය ජූල් 500කින් අඩු විය. එහිදී වායුව විසින් එහෙම හරයි. එහිදී වායුව විසින් ඒ විදිහට තමයි හදාගන්නේ. එතකොට ඒ ගානේදී ඔය මත සහ කාර්ය කරන ප්‍රමාණය වැඩි වේ අඩු වේ කියන හැමදේම බලන්න ඕන. ඒකයි ඔක අමාරුයි කියන්නේ. අමාරුයි කියන්නේ මේක බලන්න කම්මැලි එක. ඒක වෙන මොකුත් නෑ. ඔය පාඩමේ අමාරුවක් නෑ. ඒක මේ ළමයි බලන්න කම්මැලි ඒ තියෙන විදියට. දැන් බලන්න ගාන හරියටම කියවලා. හරිය. මේක තත්ත්ව දෙකක් උගුර බෙරෙන්නේ අපේ වෙලාවේ. නවීන ගාන කියන්නේ පරිපූර්ණ වායු සාම්පලයක් මත ජූල් 200ක කාර්ය ප්‍රමාණයක්. වායු සාම්පලයක් මත ජූල් 200ක කාර්යයක් කියන්නේ ඩෙල්ටා W1 මත කිව්වොත් ඍණ 200යි. මෙතන ගාන කියන්නේ වායු සාම්පලයක් මත කියලා. මතන කාර්ය ඍණ මගින් නම් ධන කාර්ය ප්‍රමාණයක් කරන අතරතුර එහි අභ්‍යන්තර ශක්තිය 500කින් අඩු විය. අභ්‍යන්තර ශක්තිය 500කින් අඩු වෙලා තියෙනවා. ඩෙල්ටා U කියන්නේ තේන ඍණ 500යි. එහෙනම් අහන්නේ වායු විසින් උරාගත් තාපයක් දීලා තියෙන්නේ. ඩෙල්ටා Q සමාන එහෙනම් ඩෙල්ටා U දාන්න. ඩෙල්ටා W උනා. ඩෙල්ටා U එකත් ඍණ 500යි. ඩෙල්ටා W එකත් ඍණ 200යි. ඒ කියන්නේ උත්තරේ ඍණ 700යි. 700ක තාප ප්‍රමාණයක් ඍණ 700 කියන්නේ 700ක තාප ප්‍රමාණයක් පිට කරනවද උරා ගන්නවද? මේක පළවෙනි පිටුවට ගිහලා බලන්න. පළවෙනි පිටුවට ගිහලා බලන්න
උරා ගන්නවද පිට කරනවද කියලා. පළවෙනි පිටුවේ කිව්ව කොටුවක් යන ගන්න කියලා ඒක ඇතුලේ මේ ඩෙල්ටා Q ඍණ නම් තාපය පිට කරනවා. ඩෙල්ටා Q ඍණ නම් තාපය පිට කරයි. ඒ නිසා මේකේ උත්තරය 9ට 2 700ක තාප ප්‍රමාණයක් පිට කරයි. උත්තරේ 700ක තාප ප්‍රමාණයක් පිට කරයි. තාප ප්‍රමාණය පිට කරයි. හරි ඊළඟ ගාන 10 වෙනි ගාන. තාපගතික ක්‍රියාවලියකදී නියත වායු ස්කන්ධයක පීඩනය වෙනස් වන්නේ වායුව මගින් ජූල් 20ක තාප ප්‍රමාණයක් නිකුත් කිරීමෙන් සහ වායුව මත ජූල් 8ක කාර්ය ප්‍රමාණයක් සිදු කිරීමෙනි. වායුවේ අභ්‍යන්තර ශක්තියේ මුල් අගය 30ක් නම් එහි අවසාන අගය වන්නේ මුල් අගය 30ක් නම් අවසාන අගය යනවා. එතකොට තාප ගතික ක්‍රියාවලියකදී 10 කියන්නේ නියත වායු ස්කන්ධයේ පීඩනය වෙනස් වන්නේ ජූල් 20ක තාප ප්‍රමාණයක් නිකුත් කිරීමෙන්. වායුව මගින් කරා කියලා කියන්නේ වායුව මගින් තාප ප්‍රමාණයක් නිකුත් කිරීමෙන් වායුව තාපය නිකුත් කරනවා නම් පිට කරනවා නම් ඒක ඍණ 20යි එනවා. ඊළඟට වායුව මත කාර්ය 8යි. ඩෙල්ටා U එහෙනම් ඍණ 8යි. මතන ඍණ මගින් නම් දාන්න. එහෙනම් මේ වෙලාවේදී ගන්නවා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දානවා. sorry මෙතන ඩෙල්ටා W කාර්ය ප්‍රමාණය ඩෙල්ටා U දානවා. ඩෙල්ටා W නා මේක ඍණ 20යි. ඩෙල්ටා U මෙතන ඍණ 8යි. එහෙනම් ඍණ 8 මේ පැත්තට ධන 8යි. එහෙනම් ඩෙල්ටා U සමානයි 8 ඍණ 20යි කියන්නේ 12යි ජූල්. ඒ කියන්නේ ආරම්භයේදී අභ්‍යන්තර ශක්තිය තියෙන ජූල් 12යි. ආරම්භයේදී අභ්‍යන්තර ශක්තිය තියෙන ජූල් 12යි. ආරම්භයේදී නේ. අවසානයේදී ඊට පස්සේ ආන්නේ අපෙන් මේ අවසාන අගය මුල් අභ්‍යන්තර ශක්තිය 30ක් තිබිලා තියෙනවා. මුල් අභ්‍යන්තර ශක්තිය 30ක් තිබිලා තියෙනවා. එහෙනම් අපෙන් අහන්නේ අවසාන අභ්‍යන්තර ශක්තිය මුලින් තිබිලා තියෙනවා 30ක්. ඒකෙන් අඩු වෙනවා 12. 18යි ජූල්. එතන හරියට වචන ටික බලනකොට මෙන්න මේවා ඉරිගහගත කමන්නේ. තාප ගතික ක්‍රියාවලියකදී නියත වායු ස්කන්ධයේ පීඩනය වෙනස් වන්නේ වායුව මගින් ජූල් 20ක තාප ප්‍රමාණයක් පිට කිරීමෙන්. එහෙනම් පිට කරොත් එන්නේ ඒ නිසා ඊට පස්සේ අනිත් එක තියෙනවා කාර්ය ප්‍රමාණයක් සිදු කරනවා කියනවා වායුව මත නම් එන වායුව මගින් නම් දාන. අන්න ඒක තමයි ඕන වෙන්නේ.
හරි. ඊළඟට 11. තාප එන්ජිමක සිලින්ඩරයක් තුලට තාප එන්ජිමක සිලින්ඩරයක් තුලට තියෙනවා තාප එන්ජිමක සිලින්ඩරයක් තුලට 2 වැඩි කිරීම 10/5යි 2 වැඩි කිරීම 10/5යි නියත පීඩනයක් යටතේ වායුවක් ඇත පැස්කල් 2 වැඩි කිරීම 10/5 පීඩනයක් යටතේ වායුවක් තියෙනවලු පිස්ටනේ හරස්කඩ වර්ගඵලය 16යි පිස්ටනේ හරස්කඩ වර්ගඵලය 16යි ඊට පස්සේ ලියන්න මෙන්න මෙහෙම ඔය තියෙන එක් පහරකදී පිස්ටනය මේක ලියවෙන්න ඕන එක් පහරකදී පිස්ටනය सेंटीमीटर 20ක් ගමන් කරයි. सेंटीमीटर 20ක් ගමන් කරයි. එක් පහරකදී කරනු ලබන කාර්ය කොපමණද? ඔන්න ඔය විදිහට ගාන හදාගන්න. එක් පහරකදී කියන දැන් නම් ඔය ටික ඕන. එතකොට ගානේදී පීඩනය දීලා තියෙනවා හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා දිග දීලා තියෙනවා නම් අපිට ගන්න පුළුවන් ඉතින් අහන්නේ කාර්ය ප්‍රමාණය එහෙම වුණොත් ඩෙල්ටා W සමානයි P ඩෙල්ටා V ඒ කියන්නේ P කියන්නේ 2 වැඩි කිරීම 10/5යි හරස්කඩ වර්ගඵලය තියෙනවා 16 වැඩි කිරීම 10/4ක් 16 වැඩි කිරීම 10/4ක් දුර සෙන්ටිමීටර 20ක් එහෙම වුණොත් 10 ඍණ 6ක් තියෙනවා මෙතන 5යි මෙතන 6යි එතකොට කැපිටල් එක ඔක්කොම ටික දෙවරක් 2 7යි 4ක් 16 64යි දුර උත්තරේ 2 ඊළඟ 12 පරිපූර්ණ වායු සාම්පලයක පීඩනයේ කිලෝපැස්කල් 70 වේ නියත දිවියේදී පරිමාව ඝන මීටර 0.2 කින් අඩු කරන ලදී වායු විසින් සිදු කළ කාර්ය වන්නේ කාර්ය නම් ඩෙල්ටා W සමානයි P ඩෙල්ටා V පීඩනය දෙන්නේ 70යි කිලෝපැස්කල් කියන්නේ 70 වැඩි කිරීම 10/3ක් හරස්කඩේ 0.2 ඝන මීටර කියන්නේ මෙතනින් එනවා 0.2 හතින් ගුණ කරොත් එහෙම නැත්නම් 70 දෙකකින් ගුණ 140 ඒ නිසා 14 වැඩි කිරීම 10/3 කාර්යය
ජූල් වලින්. එතකොට 14යි කිලෝ ජූල් වෙනවා. හැබැයි උතන ඍණ 14ක් තියෙනවා ධන 14ක් තියෙනවා. අහන්නේ වායුව විසින් කළ කාර්ය කියලා. වායුව විසින් කාර්ය කළොත් එහෙම ඒ කාර්ය ධන වෙන්නේ නේ. වායුව විසින් කාර්ය කරා නම් පරිමාව වැඩි වෙලා තියෙන්නේ. ඒතර කාර්ය ධන. ඔකට එන්න ඕන 1. ආනේ එකනේ මේ දෙක පරිමාව අඩු කරලා තියෙන්නේ. පරිමාව අඩු කරලා කියලා තියෙන්නේ. පරිමාව අඩු කරනවා කියන්නේ ඒ නිසා උත්තර එන්නේ 2. ඍණ 14 එන්නේ. එතන එහෙම ගන්න හේතුව මොකද්ද? වායුව අඩු කරලා තියෙනවා. අඩු කරනවා කියන්නේ සංකෝචනය වෙලා තියෙනවා. ඒතර අඩුයි. ඊළඟ 13. ධාතුනේ තියෙනවා කිලෝ මේ පැස්කල් 10ක නියත පීඩනයක් යටතේ පවතින වායුවක් ඝන මීටර 2 සිට 6 දක්වා ප්‍රසාරණය ලක් වේ. ප්‍රසාරණය ලක් කරනවා කියන්නේ පරිමාව වැඩි වෙලා ඒ කියන්නේ කාර්ය නම් ධන. ප්‍රසාරණය ලක් වේ. ඉන්පසු ආයේ නියත පරිමාවක් යටතේ වායු පීඩනය 10 පැස්කල් සිට 20 පැස්කල් දක්වා නාම ලැබේ. මේදී වායුව වලින් සිදු කරන මුළු කාර්යය. එතකොට මුලින් තියෙන්නේ පීඩනයේ නියතව පරිමාව වැඩි කරලා තියෙනවා. ඒ වෙලාවේදී කාර්ය පරිවර්තන P delta V. P කියන්නේ 10ක 5යි නේ. පැස්කල් 10ක් කියලා දීලා තියෙන්නේ. මෙතන දීලා තියෙන 6 ඉඳලා 2 දක්වා. ඒ මොනොත් 4යි.